නිවන් තොටුපොළ වෙත එතෙර කෙරෙන යාත්‍රාව. අද මැදින් පුන් පොහොය දින දවසේදී අපි විශේෂයෙන්ම කතා බහ කරන්නට හිතුවා ඔබේ හිත ගැන. ඉතින් අපි ඊටමත් ගෞරවයෙන් සුපුරුදු පරිදි ඕගතරණය වැඩසටහනට ආරාධනා කරා පූජ්‍යපාද ත්‍රිපිටකවේදී පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේව নমස්කාර පූර්වකව පිළිගන්නා ගමන් අද දවසේ අපි හැමෝටම තියෙන මේ ප්‍රශ්නය පිළිබඳව කතා බහ කරන්නට අපි සූදානම්. ඒ තමයි මේ චිත්තාවේග කොහොමද අපි দমনය කරගන්නේ? දැන් තෙරුවන් සරණයි ඔබතුමියටත් අද ඕගතරණ ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වත් ඔබ හැම දිනාටම ඔබතුමිය අද ඕගතරණයට යෝජනා කරන මාතෘකාව ඊටාම වැදගත් මාතෘකාවක්. ඒ තමයි චින්තනයේ සම්බන්ධව, මානසිකත්වයේ සම්බන්ධව සහ මෙහි ඊටා වැදගත් කාරණේ තමයි චිත්තාවේග පාලනයේ සම්බන්ධව. මෙය වඩාත් බටහිර විද්‍යාවට බර වචනයක් කියලා හිතුවට මේ චිත්තාවේග සම්බන්ධව අපිතරම් ලෝකේ කවුරුත් කතා කරලා නැහැ. එහෙමයි. අදට 2600කට එහා පැත්තේ බුදුරජාණන් වහන්සේ සිත සම්බන්ධ කළ විග්‍රහයට අදටත් කිසිවෙකුට අභියෝග කරන්න බෑ. ඒ පණිවිඩයේ ඒක එහෙම නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ. ඇත්තටම බුදු කෙනෙක් කරන්නේ විශාල මානව කියවීමක්, මානව චින්තනය සම්බන්ධව. එතකොට මිනිසුන්ගේ සිත ගැන බුදුරජාණන් වහන්සේ තරම් පරිේෂණ කරපු කෙනෙක් නෑ. ඒක ආර්ය පරිේෂණ වගේ සූත්‍රවල තේරෙනවා. මහණෙනි, මම ලොව තිබෙන සියලු පරිේෂණ අතරින් ආර්ය පරිේෂණයත් අනාර්ය පරිේෂණයත් මම මේ දෙකම කරලා බැලුවා. හැබැයි මහණෙනි, ලෙඩ වෙන ගමන් ලෙඩ නොවීම පිණිස යම් පරිේෂණයක් තියෙනවා නම් ඒක ආර්ය පරිේෂණය කියලා මතක් කරනවා. දැන් මෙතන ලෙඩවීම කියනකොට කායික රෝගී වීම ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. මෙතන කතා කරනවා මානසික රෝගී වීමත්. එතකොට මේ මානසිකව නිරෝගී වෙච්ච පුද්ගලයෙක් ඒකාන්ත වශයෙන් කායිකවත් නිරෝගී වෙනවා. දැන් මනෝ කායික රෝග කියලා අද කතා කරනවනේ. එහෙමයි. ඒ කියන්නේ මනස ලෙඩ වුණාම ඇඟ ලෙඩ වෙනවා කියලා. හැබැයි අපගේ බුදුරජාණන් වහන්සේ තමයි පළවෙනි වතාවට එවැනි අදහසක් කියන්නේ. මහණෙනි, මේ කය ලෙඩ වෙන එකට වඩා භයානකයි කියනවා මනස ලෙඩ වෙන එක. හිත ලෙඩ වෙන එක. හිත ලෙඩ වෙන එක. දැන් මෙතන හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් උන්වහන්සේ මේ කියවීම සම්බන්ධව තවමත් නිවැරදිව පරිශන වෙලා නැහැ. පරිශන ලෝකේ උන්වහන්සේ මතක් කරනවා මහණෙනි, ඕනනම් කය මාසයක් දෙකක් අවුරුද්දක් අවුරුදු 100ක් වුණත් නිවැරදිව තියාගන්න, මේ නිරෝගී සම්පන්නව තියාගන්න පුළුවන් කියනවා. හැබැයි මහණෙනි, මනස එක මොහොතක්වත් නිරෝගීව තියාගන්න බෑ කියනවා. එතනදී උන්වහන්සේ මතක් කරනවා මහණෙනි, මේ අරහත්ත්වයටපත් නොවි ඉන්න, ඒ කියන්නේ අනාගාමී වෙච්ච කෙනා පවා මානසික රෝගියෙක් විදියට. එහෙමයි. අරහත්ත්වයටපත් වීම දක්වාම මේ ලෝකයේ සියලු දෙනා මානසික රෝගී. සබ්බේ පුතුග්ජනා විය උම්මත්තකා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ සියලු පෘථග්ජනයෝ මානසික රෝගීන් කියන කතාව. එතකොට මේ මානසික රෝගී වීම අතර එක්තරා පැතිකඩක් තමයි ඔබතුමිය ඔය අද යෝජනා කරගත්ත මාතෘකාව චිත්තාවේග කියලා කියන්නේ. ඇත්තටම ධනාත්මකව හෝ ඍණාත්මකව චිත්තාවේග කරා ලුහු බැඳීම බුදුදහමේ අගය කරන්නේ. ඇත්තටම ගැඹුරින් බලනකොට කුසලයේ පැත්තෙන් හෝ ඉදිරියට යෑම, අකුසලයේ පැත්තෙන් හෝ ඉදිරියට යෑම, දෙපැත්තෙන්ම ඉදිරියට යෑම අගය කරන්නේ. දැන් එතනදී ගැටලුවක් මත වෙනවා හම්දුනේ මට මේ. දැන් කුසලයේ පැත්තෙන් ඉදිරියට යාම අනුමත කරන්නේ නැහැ කියලා ඔබ වහන්සේ කියන්නේ ඇයි ධර්මයේ තුල? ඇත්තටම අකුසලය මුලින්ම අපේ දැක්මනේ හදා ගන්න ඕන. දැක්ම හදා ගන්නකොට ඒ කියන්නේ සම්මා දිට්ඨිය හැදෙන්න ඕන. සම්මා දිට්ඨිය කියන්නේ අපි කතා කරන යහපත් දැකීමනේ. එතකොට මේ දැක්ම හදා ගන්නකොට බුදුරජාණන් වහන්සේ එක තැනකදී මතක් කරනවා කුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසලම් පජානාති අකුසල මූලම් පජානාති කියලා. ඒ කියන්නේ කුසලය දැනගන්න, අකුසලය දැනගන්න, අකුසල් මූලයක් දැනගන්න, කුසල මූලයක් දැනගන්න. ඒ දැනගත්තාම යා සම්මා දිට්ඨිකයි කියලා. ඒතකොට ඒ දැනගත්තාමනේ අකුසලයේ ප්‍රතික්ෂේප කරලා කුසලයට එන්න පුළුවන්. යම් දවසක එයාගේ ජීවිතේ කුසලයක් අභිනන්දනය කරන්න නැති දවසක් එනවා. මොකද කුසලය තුලත් අභිනන්දනය කර කර හිටියොත් එහෙම ඒකත් එක්තරා අන්තගාමී ස්වභාවයක් නේ. ඒ කුසලයට අභිනන්දනය හැබැයි දැන් මේ වෙනකොට අකුසලයේ ප්‍රතික්ෂේප කරලා ඉවරයි. මොකද අකුසලයයි කුසලයයි දෙකම පජානාති දැනගෙන තියෙනවනේ. දැනගෙන යා අකුසලයේ ප්‍රතික්ෂේප කරලා කුසලයට ඇවිල්ලා තියෙනවා. ඒ කුසලය තුල රැඳී ඉන්න එක බුදුදහමේ ක්‍රමේ නෙමෙයි. ඒක තමයි එක දේශනාවක් තියෙන්නේ මේ පුණ්‍ය පාප පහිනස්ස කියලා. මහණෙනි, පිනයි පවයි දෙකම ප්‍රහාණය කළ යුතුයි කියලා.
දෙකම ඉවත් කරන්න. දෙකම ඉවත් කරන්න ඕනේ. හේතුව තමයි මේ පින නිසා යම් කෙනෙක් සුගතියක යන්න පුළුවන්, දෙවිවරු අතර උපදින්න පුළුවන්, හොඳට ආයුෂ ලැබිලා ඉපදෙන්න පුළුවන්. නමුත් ඒ ලැබිච්ච ජීවිතේ අර පිනේ විපාකේ අනිත්‍ය වෙලා යනකොට ආයෙත් එයා අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ අමාරුවේ වැටෙන නිසා මේ දෙකම ප්‍රහාණය කරලා සම්පූර්ණයෙන්ම නිකලෙස් වෙන විදිහේ ඇත්තටම ඒක බුදු කෙනෙක්ගේ හිතේ විතරක් උපන් ඊටාම සුන්දර පණිවිඩයක්. ඒ සුන්දර පණිවිඩය තුල තමයි අකුසලයක් ප්‍රහාණය කළ යුතුයි කියන්නේ. කුසලයක් ප්‍රහාණය කළ යුතුයි. හේතුව තමයි කුසලයයි අකුසලයයි දෙකම මොකද කුසලයේ තුලත් ගැඹුරින් බැලුවහම මේක ඊට වඩා ගැඹුරු සාකච්ඡාවක් කරන්න මගේ උනන්දුවක් නැහැ. නමුත් ගැඹුරින් බැලුවහම කුසලයේ තුලත් පංචස්කන්ධ ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ. ඊට වඩා වෙන මොකුත් නැහැ. අපි හිතමු කුසලයේ කියන්නේ දැන් අකුසලයෙන් වෙන් වෙනවා, ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. දැන් වෙන් වෙලානේ. ඒතකොට ප්‍රාණඝාතයෙන් වෙන්වීම තුල එයා මේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා කියලා සමාදානයක් තුල ඉන්නවනේ. එවැනි සමාදානයක් තුල ඉන්නකොට ඒක ඊටාම කුසල හැඟීමක්නේ. ඒක දියුණු කරගන්නනේ අපි මෛත්‍රිය වගේ භාවනාවක් තවදුරටත් පුහුණු කරගන්නේ. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා, විරතිය තියෙනවා. ඒ තුල එයා මෛත්‍රිය සමාදන් වෙනවා. සියලු සත්තුන්ටම ජීවත් වෙන්න තියෙන අයිතිය ආරක්ෂා කරන්න ඕන කියලා මෛත්‍රිය තුල සමාදන් වෙනවා. ඒතර මෛත්‍රිය කියන්නේ ඉතා හොඳ මානව හැඟීමක්නේ. එවැනි මානව හැඟීමක් තුල පවා මේක ගැඹුරින් බලනකොට මම කියන්නේ එවැනි ගැඹුරින් මෛත්‍රී භාවනාවක් කරනකොට පවා භාවනා කරනකොට මම තුල විඥානස්කන්ධයක් පහළ වෙලා ඒ විඥානස්කන්ධය පහළුනේ මෛත්‍රී භාවනාවේ නෙමෙයි මම තුල පහළ වෙන්නේ. එතකොට ඒ විඥානස්කන්ධයක් පහළ වෙලා මෛත්‍රී හඳුනගෙන මම දුක් නැත්තේක් වෙම්වා ආදී වශයෙන් හඳුන ගන්නවා. සියලු සත්වෝ දුක් නැත්තෝ වෙත්වා කියලා හඳුන ගන්නවා. උතුරු දිසාභාග සියලු සත්වෝ කියලා හඳුන ගන්නවා. මේ හඳුනා ගැනීම තුළ සංඥාස්කන්ධයකුත් මෛත්‍රී භාවනාව තුළ නිරාමිස සැප වේදනාවක් තුළ වේදනාස්කන්ධයකුත් ඒ නිසා හිතේ ඇතිවෙන සිතුවිලි ටිකක් නිසා සංස්කාරස්කන්ධයකුත් ඊට අනුව රූපස්කන්ධය වෙනස් වීමකුත් විතරයි ඇත්තටම වෙන්නේ. මේ ටික වෙන්නේ මෛත්‍රී භාවනාව නෙමෙයි මගේ තුළ වෙන්නේ. මේක ගැඹුරු කතාවක්. හැබැයි මා තුල පංචස්කන්ධ ධර්ම ටිකක් තමයි මේ කුසල් වැඩිම තුලත් ඇති වෙලා නැති වෙලා යන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා කුසලයක් ප්‍රහාණය කළ යුතුයි. මොකද අකුසලයක් ප්‍රහාණය කරන්න ඕන, කුසලයේ ප්‍රහාණය කරන්න ඕන. කුසලයේ කියන්නේ සංස්කාරයක්. ඒටත් ඇලෙන්නට එපා. කුසලයේ සංස්කාරයක් නම් සංස්කාරයට අනුව තමයි විඥාණය බැහැගන්නේ. ඒක ගැබක වෙන්න පුළුවන්, බිත්තරයක් අස්සේ වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් කුණු ගොඩක වෙන්න පුළුවන්, නිරේ වෙන්න පුළුවන්, සමහර විට ගෙදරම ඇති කරන බල්ලගේ කුසෙත් ඒ විඥාණය පැලවෙන්න පුළුවන්. අන්න ඒකයි අවදානම. දැන් මෑත කාලීනව අපි දකිනවා ස්වාමීන් වහන්සේ වහන්සේට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති. බොහෝ තරුණ පරම්පරාවක් ධර්මයට යොමු වෙනවා, පැවිදි වෙනවා. පැවිදි වෙන්න ඔබ වහන්සේලාටත් අමතනවා ඇති. එතකොට මේ සියලු දෙනාම කිසියම් නියම අවබෝධයකින්ද මේ පැවිද්ද සඳහා ඔබ වහන්සේලාගෙන් කරුණු කාරණා විමසන්නේ? ඇත්තටම ඔබතුමිය අහපු ප්‍රශ්නේ ඊටාම ප්‍රායෝගික ප්‍රශ්නයක්. මේ කාලේ වැඩියෙන් පැවිදි වීම ගැන උත්තේජනයක් මිනිසුන්ට තියෙන බවක් පේනවා. ඔවුන් හැසිරෙන විදිය, කතා කරන විදිය. ඇත්තටම මේ පැවිද්ද කියලා කියන්නේ ඊටාම සුන්දර දෙයක්. පැවිද්ද කියන්නේ ඊටාම නිදහස් දෙයක්. ඒක මේ පැවිද්දෝ විසින් මේ නිදහස නැති කරගෙන තියෙනවා. මේ දේශපාලනයේ පැත්තට ඇදිලා ගිහින් කොටසක් බලයත් එක්ක ගනුදෙනු කරන්න පටන් අරගෙන ඊට පස්සේ තවත් කොටසක් පාංශකූල ටිකට එල්ලිලා ඉන්නවා. තවත් කොටසක් හත් දවසේ දානයි බණයි විතරක් කර ඉන්නවා. ඉතින් මේක එක්තරා ස්වයං විවේචනයක් ඇත්තටම. හැමෝම බුදුරජාණන් වහන්සේ කියපු එක හැර ඔක්කොම කරනවා. ඒගොල්ලොන්ට අමතක වුණේ බුදුරජාණන් වහන්සේ හිත නිවා ගන්න, දුක නිවා ගන්න කියපු කාරණේ විතරයි. මොකද සමස්ත පොදු සංඝයා ගැන නෙමෙයි මම මේ කියන්නේ. නමුත් මිනිසුන්ට බැලූ බැල්මට පේන රාමුව ඔය ටිකනේ. බැලූ බැල්මට පේන්නේ අර විශ්වවිද්‍යාලවල ප්‍රචණ්ඩ විදියට හැසිරෙන භික්ෂූන්. මොකද මාධ්‍ය ඒ ටිකනේ හොඳට එළියට දාන්නේ. මාධ්‍ය වලින් කවදාවත් ආරණ්‍ය වාසීව ගුණධර්ම පුරන භික්ෂූන් ගැන ප්‍රවෘත්ති යන්නේ නැහැනේ. ඒ අය ගිහින් උන්වහන්සේලා අල්පේච්ඡව ගත කරන ජීවිතය, උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික පෝෂණයේ පිණිස උන්වහන්සේලා අනුගමනය කරන ප්‍රායෝගික ක්‍රියාවලිය ගැන මාධ්‍යවල යන්නේ නැහැ. මාධ්‍යවල යන්නේ මාධ්‍යවල වැඩියෙන් රොඩුනේ විකිනෙන්නේ ලංකාවේ මාධ්‍යවල ඇත්තම කතාව. එතකොට එහෙම රොඩු ටිකක් වැඩියෙන් විකිනෙන තැනක ඒගොල්ලෝ රොඩුම තමයි හොයන්නේ. එතකොට මේ භික්ෂු සංස්ථාව අතරත් ඕන තරම් රොඩු තියෙනවා. එතකොට ඒ රොඩු ASCII භික්ෂුවට මුල් ආධ්‍යාත්මික ඉලක්කය අමතක වෙලා තියෙනවා. ඒ භික්ෂුවට ඒ මුල් ආධ්‍යාත්මික ඉලක්කය අමතක වීම නිසා ඒ භික්ෂුව සෑහෙන අමාරු වැටුණා. හේතුව තමයි අර බුදුරජාණන් වහන්සේ කියපු මුල් පණිවිඩය අතහැරුණා භික්ෂුවට. නිවන සම්බන්ධව, දුක නිවා ගැනීම සම්බන්ධව, හිත හදා ගැනීම සම්බන්ධව කතාව අතහැරිලා ගියා.
ඊට පස්සේ භික්ෂුව මේ සම්පූර්ණයෙන්ම මේ පන්සල් ජීවිතයේ අස්සෙත් ඉතා සුපිරි විහාරස්ථාන ඉදි කරමින් ඒ වගේ ඉතා සැප පහසු ජීවිතයකට විවෘත වුණා. දැන් මේක අහගෙන ඉන්න කෙනෙක් කියන්න පුළුවන් ඒ සැප විඳින එක බුදුදහමට විරුද්ධයිද කියලා. ඇත්තටම සැප විඳින එක විරුද්ධ නෑ. නමුත් මේ සැප විතරක් විඳිනවට බුදුදහම විරුද්ධයි. මොකද භික්ෂුවට හිත හදාගන්න ආවේනික ක්‍රමයක් තියෙනවානේ. දැන් බුදුන් වහන්සේ මතක් කරනවා සියලු භික්ෂූන් පුළුවන් තරම් පිණ්ඩපාතයෙන් යැපෙන්න. මිනිසු දෙනෙකුත් පිළිගන්න. එතකොට මිනිස්සුන්ගේ සිවුරුත් පිළිගත්තට කමන්නේ පාංශකුල සිවුරෙන් යැපෙන්න. මේ විදිහට අර සිව්පස පරිභෝජනය ගැන බුදුන් වහන්සේගේ පැනවීමක් තියෙනවානේ. ඒ පැනවීම ASCII භික්ෂුවගේ නිදහස පරිපූර්ණ වශයෙන් අගය කරන තැනක තමයි භාග්‍යවතුන් වහන්සේ මේ කතාව අපිට කියලා දෙන්නේ. අද වෙනකොට අපිට පේන්නේ අර ප්‍රචණ්ඩව සමහර වෙලාවට දේශපාලන තන්ත්‍රයේම ගැන වැඩි උනන්දුවක් දක්වන විමුක්තිය ගැන වඩා සංවේදීකමක් නැති භික්ෂූන් පිළිබඳ වඩාත් කතා බහක් ඇති වෙන නිසා භික්ෂුත්වය කියන්නේම අර විදියේ මෝස්තරයක් කියලා මිනිස්සු හිතන්න පුළුවන් නේ. භික්ෂුව කියන්නේ භික්ෂුත්වය කියන්නේ ඇත්තටම අභ්‍යවකාශය වගේ නිදහස් එකක්. ඒකට කියන්නේ අබ්බෝකාසව පබ්බජ්ජා කියලා. හරියට අහස වගේ එක. පැවිද්ද කියන්නේ ඉච්චරට නිදහස් එක. එවැනි නිදහසක් මිනිසු ගවේෂණය කරනවා දැන්. මිනිසුන්ට තේරෙනවා මේ ගත කරන ජීවිතය තුළ ආස්වාදයක් නැහැ කියලා දැන් තේරිලා තියෙනවා. දැන් අපේ ආමුදුරනේ කවුරු හරි කලකිරිලා ඉන්නවාය කියන එක මහාන දිවියට ඇතුල් වීමෙන් සමනය කරගන්න පුළුවන් එකක්. ඇත්තටම කලකිරීම කියන එක පිළිබඳ ගැඹුරින් කතා කරනකොට අපි හිතන විදිහේ ලාමක කලකිරීමක් නෙමෙයි ධර්මී කතා කරන්නේ. ධර්මී කියන කලකිරීම නිකන් ආදරවන්තිය හැර ගියාම එහෙමත් නැත්නම් යාගේ ජීවිතයේ තියෙන සමහර විට ප්‍රකට කරන්න බැරි ප්‍රශ්නක් තියෙන්න පුළුවන් නේ. කාටවත් කියාගන්න බෑ. කටුක ප්‍රශ්න තියෙනවා. කටුක ප්‍රශ්න. ඉතින් ඒ වගේ ඊටාම මේ සමහරට හිතවත්ම කෙනෙකුටවත් කියන්න බැරි විදිහේ මානසික පීඩාවන්ට ලක් වෙච්ච අය අපි මුණ ගැහෙන්න ඇවිල්ලා තියෙනවා. ඒ අයගේ තියෙන ඊටාම ස්වල්ප ප්‍රශ්න වලට විකල්පයක් විදිහට පැවිද්ද යෝජනා කර ගන්නවා නම් කවුරු හරි භික්ෂුවක් හරි කමක් නැහැ පැවිද්ද යෝජනා කරනවා නම් ඒක ඊටාම නුසුදුසු වැඩක්. ඇත්තටම ජීවිතයේ තියෙන අඩුපාඩු අහගන්න නෙමෙයි පැවිද්දට යොමු වෙන්නේ. දැන් මම දැක්ක පහුගිය කාලේ එක්තරා දේශපාලකයෙකුත් කියනවා මේ පැවිද්ද ඔය කෑම හම්බෙන්න නිසා මහාන වෙනවා වගේ එකක්. එහෙමයි. ඕන තරම් පන්සල් වල කෑම තියෙනවා. ඒ නිසා ওই කෑමට තමයි මහාන වෙන්නේ කියලා. ඇත්තටම කෑමට මහාන වෙනවා නම් මේ කොයිතරම් පිරිසක් අද මහාන වෙන්න ඕනද? එහෙමයි. කෑම නැති මිනිස්සු ගෙවල් වල කොච්චර ඉන්නවද? ඒ වගේ පටු තැනකින් අපි මේක අල්ලන්නත් නරකයි. නමුත් යම් කෙනෙක් Tamanගේ ආදරවන්තිය හැර ගියාම ආදරවන්තයා හැර ගියාම පැවිද්ද තමයි හොඳම දේ කියලා යෝජනා කර ගන්නවා නම් එයාගේ හෘද සාක්ෂියෙන් ඒක ඊටාම නුසුදුසු දෙයක්. ඒක නෙමෙයි ඇත්ත කලකිරීම. මෙතන කලකිරීම කියලා කියන්නේ මේ අපි අත්දකින අත්දැකීම් ටික පිළිබඳව පොදු කලකිරීමක් ඉන්නේ. එක්තරා සිද්ධියක් නෙමෙයි. දැන් සමහර අය මට කලකිරලා තියෙන්නේ මහාන වෙන්න හිතිලා තියෙන්නේ කියලා ඇහුවාම එයාත් එක්ක ගොඩාක් කතා කරනකොට එයා කියනවා එයාට කලකිරෙන්න හේතුව. ඒ කලකිරෙන්න අදාළ හේතුව ASCII තියෙන්නේ එක්කෝ දෙමව්පියන්ගේ ප්‍රශ්නයක්. එක්කෝ බිරිඳගේ ප්‍රශ්නයක්. එක්කෝ වෙනත් මොකක් හරි ආර්ථික ප්‍රශ්නයක්. ඒතර මේ ප්‍රශ්න ටික තියෙද්දි මහාන වෙන්න ආවම අපි ඊළඟට අහනවා හොඳයි දැන් ඔයා ඔය හිතන විදිහ ආර්ථිකයක් තිබ්බොත් ඔයා මහාන වෙනවද කියලා. එතකොට එයා කවදාවත් මහාන වෙන්න කැමති නැහැ. එහෙනම් එයාගේ අඩුව වහගන්න තමයි පැවිද්ද තීරණය කරගෙන තියෙන්නේ. ඇත්තටම පැවිද්ද කියන්නේ ගැඹුරු අවබෝධයක් තුළ ඇතිවෙන කලකිරීමක් මත. ඇත්තට මේ කලකිරීම සම්පූර්ණයෙන්ම මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධ ලෝකේ ඇත්තටම අපි හිතන විදිහ එකක් නෙමෙයි. මේක ඊටාම ගැඹුරු එකක්. මේක පැය ගාණක් කතා කරන්න ඕන එකක්. දැන් මේ අත්දකින්න ලෝකේ ඇත්ත එකක් නෙමෙයි. මේ ලෝකේ අනිත්‍ය වෙලා යන, දුකටපත් වෙලා යන, ඒ නිසා මගේ වසඟේ තියාගන්න බැරි දෙයක් මේක. එහෙමයි. ඒක බිරිඳ විතරක් නෙමෙයි. ස්වාමියා විතරක් නෙමෙයි. දැන් අදාළන්නේ බිරිඳ ගැන. ස්වාමියා ගැන. එයාට පැවිදි වෙන්න අදාළ මූලික වෙච්ච කාරණේ එයා අල්ලගෙන තියෙන්නේ. එහෙමයි. දැන් මෙතන අල්ලගන්නේ එහෙම එකක් නෙමෙයි. මෙතන ඊට වඩා ගැඹුරින් එයා අල්ලගන්නවා. මෙයා ඒ සම්පූර්ණයෙන්ම අත්දකින්න ලෝකයේම පිළිබඳ එයා හිතනවා මේ සියලු අත්දැකීම් තුල හට ගැනීමයි නිරුද්ධ වීමයි අතර දෝලණය වෙවි පවතින. ඒකට කියන්නේ උදයබ්බ ඥානය කියලා. පංචස්කන්ධයේ උදේවැය දකින්නවා කියලා. හැම වෙලාවකම හටගෙන පවතින්නේ නැහැ. දැන් මෙවැනි ඥානයකිනුත් ඔබ වහන්සේ හමුවට තරුණයෝ එනවද? එවැනි අවස්ථාවකට ඇවිල්ලත් ඇත්ත වශයෙන්ම එනවද එහෙම පැවිදි වෙන්න? විශාල පිරිසක් එහෙම කතා කරලා තියෙනවා. මේ ඇත කාලේම අපිට හිතාගන්න බැරි තරම් පිරිසක් මෙවැනි ගැඹුරු ධර්මපරයයක් මං හිතන්නේ මම ළඟට නෙමෙයි ගොඩාක් ස්වාමින්වහන්සේලා ළඟට ඊටාම අවංක අවබෝධයෙන් ගැඹුරු අවබෝධයෙන් පැවිද්ද ලුහුබඳින අය ඉන්නවා.
ඒ අයට අවංක උමනාව තියෙන්නේ කායික පහසු විහරණයක් නෙමෙයි. ඒගොල්ලෝ ඇත්තටම මේ ආස්වාදයේ තුල පවතින ආදීනවේ දැකලා නිස්සරණයට එන්න ඕන කියන අදහසින් එන අය. දැන් අපි හැමදෙරෝනේ මහාන වීම එහෙම නැත්නම් පැවිදි වීම අපේ ගිහි ජීවිතේ ප්‍රශ්නවලට ඒකායන විසඳුමද? එතනින් මෙහා විසඳුමක් නැද්ද? පැවිදි වෙන්නේ නැතුව. ඇත්තටම ගිහි ජීවිතයේ ප්‍රශ්නයක් නම් එයා මේ ගිහි ජීවිතයේ අදාළ මොකක් හරි න්‍යායක් පාවිච්චි කරලා ඒක විසඳ ගන්න ඕනේ. ඒකට පැවිද්දට එන්න නරකයි. පැවිද්ද කියලා කියන්නේ සම්පූර්ණයෙන් පැවිද්දක ඉලක්කය තියෙනවනේ. මොකක්ද ඉලක්කය? පැවිදි වෙනකොට කියන වාක්‍යයක් තියෙනවා. සිවුරු ටික වැඩිහිටි හාමුදුරුවන්ට දීලා උන්වහන්සේගේ අතට සිවුරු ටික දීලා මේ පැවිදි වෙන කෙනා කියන කතාවේ තියෙනවා පැවිද්දේ ඉලක්කය සම්පූර්ණයෙන් ලඝු වෙලා. ඒක තියෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සියලු දුක් නිවලා නිස්සරණිය පිණිස. අර මං ඉස්සෙල්ලා කිව්වේ ආස්වාද ආදීනව නිස්සරණ කියලා. මේකේ ආස්වාදයක් තියනවාද කියලා බලනවා. ඒ කියන්නේ මේ විඳින දේවල් වල ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැහැ කියලා කියන්න බෑ. එහෙම. දැන් ඔබතුමියට යම් හිතේ සැපයක් ඇති වෙනවා නම් ඔබතුමියට ආස්වාදයක් තියෙනවනේ. තියෙනවා. එතකොට ඒ ආස්වාදයක් නැහැ කියලා බුදුවරු කියන්නේ ඒක කියනවා නම් බොරුවක්නේ. එහෙමයි. ඔබතුමිය අත්දකින්න ඔබතුමිය අඳුනගත්ත දේවල් තියෙනවා. ඒ සංඥා වශයෙන් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වශයෙන් ඔබතුමිය අඳුනගත්ත දේවල්. රූප වශයෙන් මගේ දරුවා, මගේ බිරිඳ, මගේ කාර් එක, මගේ ගෙදර මේ විදිහට අඳුනගත්ත දේවල්. ඒ අඳුනගත්ත දේවල් නිසා සංඥාව නිසා ආස්වාදයක් නැහැ කියනවා නම් ඒක වෙන්න බැරි කතාවක්. ඒකේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒ අත්දකින්න දේ තුල ආදීනවයක් තියෙනවා. මොකද අර ආස්වාදේ වෙනස් වෙලා යනවා. එහෙමයි. ඒ වෙනස් වෙලා යනකොට ඒ නිසාම දුකයක් ඊට පස්සේ විපරිණාමයක් අනාත්ම ස්වභාවයක් Tamanට අත්දකින්න වෙනවා. මොකද මගේ වසඟේ තියාගන්න බෑ ඒක එක දිගට. ඒක පිටිපස්සෙන් දුක ලුහු බඳිනවා හෙවණැල්ලක් වගේ. වෙනස් වීම ලුහු බඳිනවා හෙවණැල්ලක් වගේ. ඒ නිසා කවදාවත් සදාකාලික සැපයක් ඒ තුල නැහැ. අන්නේ ආදීනවේ දැකලා එයාට ජීවිතයේ අවබෝධයක් ඇති වෙනවා. එහෙමනම් මේකේ නිස්සරණයක් කොහේ හරි තියනවාද? මේකෙන් නිදහස් වෙන තැන. ඒකට භාගතුන් වහන්සේ මතක් කරන්නේ මේ චන්දරාගේ දුරු කිරීම කියලා. අනේ චන්දරාගේ දුරු කරන කෙනෙකුට පැවිද්ද සමග සුන්දර වැඩපිළිවෙලක් මිසක් ඊට මෙහා පැත්ත එකක් නැහැ. දැන් අර පැවිද්දෙක්ගේ ඉලක්කය තියෙනවනේ. ඒ ඉලක්කයන්ස ඔක තියෙනවනේ. සබ්බ දුක්ඛ සියලු දුක් නිවලා නිස්සරණයේ පිනිස. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන නිවන් පිනිස. මගේ සම්පූර්ණයෙන් හෘද සාක්ෂිය නිවලා තවත් කිසිවක් ඇවිලෙන්න දෙයක් නැතුව අන්තිම ශරීරයක් විතරක් දරාගෙන ඉන්න අහෝ සුඛං මෙහෙම සැපයක් තවත් කොහෙද තියෙනවද කියලා අන්තිම දැනීම මාත්‍රය. ඇත්තටම එතන කිසිම දැනීම මාත්‍රයක් නැහැ. සියල්ලම හටගෙන නිරුද්ධ වෙච්ච අවස්ථාවක්. ඒ අවස්ථාවේ ඇත්තටම අත්දකින්න ශ්‍රාවකයෙක් තුල තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. එයා හිතන්නේ මේ මොහොතේ ඇතිවෙන නිකන් දැනීම මාත්‍ර ටික පවා සංස්කාර ටිකක් විදිහට. ඒ වගේ තාම පළල් චින්තනයක් ඇති වෙනවා මේ සියල්ල තුලම නිස්සරණිය ගැඹුරින් අවබෝධ කරගත්තම. නිස්සරණ නිබ්බාන නිවන් පිණිස සච්චි කරණත්තාය ඉමං කාසාවන් ගහෙත්වා. ඔබ වහන්සේ මේ කසාවත අරගෙන පබ්බාජේත මම් බන්තේ මාව මහාන කරන්න. අනුකම්පං උපාදාය මට අනුකම්පා කරන්න. එතකොට ඕකනේ පැවිද්දා ඉල්ලනකොට ඉලක්කය. එතකොට ඔය ඉලක්කයෙන් පැවිදි වෙලා පස්සේ කාලේ මේ කේන්දර බල ඉන්නවා නම් එතන ලොකු අවුලකුත් තියෙනවා. ඔය සබ්බ දුක්ඛ නිස්සරණ කියලා ඔය කියන ගැඹුරු කතාවට ඇවිල්ලා පස්සේ මේ හදි වුණියන් කොඩි වින කර ඉන්නවා නම් වෙදකම් කර ඉන්නවා නම් ඒවා අභිජප්පා ඇත්තටම. පැවිද්දට අභිජප්පා කියලා කොටසක් තියෙනවා. ආපු අරමුණ අමතකයි ඊට පස්සේ. දැන් සමහරවිට මේ ඔය බුද්ධ කාලෙත් ඉඳලා තියෙනවා වෙද හාමුදුරුවෝ. ඒ කියන්නේ වෙදකම් කරපු වෙද්දු මහාන වෙලා තියෙනවා. ඒ වෙද්දු මහාන වුණාට පස්සේ යාළඟට ඇවිල්ලා කියලා තිනවා හාමුදුරුවනේ මගේ මේ කොන්දේ අමාරුවක් තියෙනවා. ඔබ වහන්සේ මොනවා හරි ඔබ වහන්සේ කාලේ වෙදෙක්නේ. අනේ ඔබ වහන්සේ දන්නව නම් කියන්න. ඒතකොට මේ හාමුදුරුවන්ට හිතෙනවා ඒ හාමුදුරුවගේ සිහිය නෑ දැන්. සිහිය තිබ්බනම් අර ඉලක්කේ මතකයිනේ. සබ්බ දුක්ඛ නිස්සරණ කතාව. දැන් ඉලක්කේ මතක නෑ. එතකොට අනුකම්පාව වගේ එනවා. අන්න බලන්න. මේ භික්ෂුව අමාරුවේ වැටෙන විදිහ භික්ෂුව ඕනෑවට වඩා අනුකම්පා කරන්න හොඳ නෑ. අනුකම්පාව වගේ එනවා. අනේ ඇත්ත තමයි මේ කාන්තාව කියන්නේ මේ කොන්දේ අමාරුවක් කියනවා නම් බෙහෙත් තෙල් ටිකක් දුන්නාට මක් වෙනවද කියලා හිතෙනවා. ඊට පස්සේ බෙහෙත් තෙල් දුන්නම යා වෙද හාමුදුරුවෝ වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ මැරෙනකම් වෙදකම් කර ඉඳලා අන්තිමටම නිරේට යනවා. දැන් අපේ හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ හිතන්න එපා කියලා කිව්ව දේවල් තියෙනවනේ. දැන් අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා ලෝකේ සංකීර්ණ ස්වභාවය ගැන හිතලා වද වෙන්න එපා. එතකොට ධානලාභීන්ගේ ධාන සම්පatti ගැන හිතන්න එපා. බුද්ධ විශේෂ ගැන හිතන්න එපා. කර්මයේ විපාක දෙන හැටි හිතන්න එපා. මේ වගේ හිතන්න එපා කියලා කියපු දේවල් තියෙනවනේ. හැබැයි දැන් බොහෝ පිරිසක් මේවා අසීමාන්තිකව හිතනවා හොයනෝ නේද? මේක වැරදිද? ඇත්තටම මේ ඔබතුමිය කොහෙන් හෝ හොයාගත්තේ ධර්මකාරණේ හරි වැදගත් කාරණයක්.
ඒකේ ඔක තියෙන අචින්ත්‍ය සූත්‍රය. එහෙමයි. ඒකේ තියෙනවා මේ ඒක ගැන හිතන්න එපා කියන්නේ ඒක හිතලා ඉවර වෙන්නේ නැති විෂය පරාසයක්. එහෙමයි. මොකද හිතලා ඉවර වෙන්නේ නැති විෂය පරාසයකට අපේ මනස විවෘත කරගත්තොත් එක්කෝ යාපිස්සු වැටෙන්න ඕන. එහෙමයි. මොකද ඒක කවදාවත් සංසිඳෙන්නේ නැහැ නේ වැඩේ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මහණෙනි මේ විෂය පරාසය ගැන කවුරු හරි මිනිහෙක් හිතලා ඉවර කරනවා නම් ඔබතුමී කියපු හතරම ලෝක විෂය, එ르දි විෂය, කම්ම විෂය, බුද්ධ විෂය කියන විෂයන් හතරනේ. මේවා අචින්ත්‍යයි කියන්නේ මේවා බුදුවරුන්ට පමණයි විෂය වෙන්නේ. ඒ බුදුවරුන්ට පමණක් විෂය වෙන නිසා මේ ටික හිතලා ඉවර කරනවා කියලා කවුරු හරි මිනිහෙක් කිව්වොත් එහෙම යා ලොකු අමාරුවක වැටෙනවා. මොකද එයාට ඉවර වෙන්නේ නැහැ මේක. දැන් අපි මේක ගැන අද වෙන්න ඕනේ නැහැ කියලා ඔබ වහන්සේ කියන්නේ. ඒ කියන්නේ වද වෙලා වැඩක් නැහැ. දැන් වද වෙලා දැන් මෙහි ඉන්න වෙන්නේ අපිට අවුරුදු 70ක් විතරනේ. මේ 70 අතර අපිට මේ ධර්මයත් මිශ්‍ර කරගෙන අධ්‍යාත්මිකුත් හදාගන්න උවමනාවක් තියෙනවා නම් ඔය සියලු කාරණා හොයනවට වඩා තමන්ව හොයන එක වටිනවනේ. ලෝක විෂය, එ르දි විෂය, කර්ම විෂය, බුද්ධ විෂය මේවා හොයනවට වඩා තමන්ට මුණ ගැහෙන එකනේ වැදගත්ම දේ. දැන් අද මිනිසුන්ට තමන්ව හම්බ වෙලා නැහනේ. ලෝකේම හම්බ වෙලා තිනෝ යාට යාව හම්බ වෙලා නැහැ. ඒකනේ ලොකුම අවුල තියෙන්නේ. ඒකට තමන්ව හොයාගන්න එක. ඒකනේ බුද්ධ දේශනාව කියන්නේ අත්ත සරණාන අනඤ්‍ය සරණා කියලා. මහණෙනි තමාවම සරණ කරගන්න වෙන කෙනෙක් සරණ කරගන්න එපා කියලා. එතන පොඩි ආත්මාර්ථකාමී ගතියක් තියෙනවනේ. බුදුදහම ඇත්තටම ආත්මාර්ථකාමී. ආත්මාර්ථකාමී කියන්නේ පළවෙනියෙන් තමන්ගේ විමුක්තිය. මට ඔබතුමිය නිවන් දැක්කද කියන එක දෙවෙනි කාරණේ. ඉතල මම නිවන් දකින්න එපාය. මගේ විමුක්තියනේ පළවෙනි කාරණේ. මගේ හෘද සාක්ෂිය කොච්චර නිවිලද කියන එකයි වැදගත්ම කාරණේ. ඒතර අත්ත සරණ අනඤ්‍ය සරණ තමාවම සරණ කරගන්නවා. ධම්ම සරණ අනඤ්‍ය සරණ ධර්මයේම සරණ කරගන්නවා. අන්න එතනට ආපු කෙනෙකුට ඔය සමහර විෂය පරාසයන් ගැන යම් දැනුමක් හදාගන්න එක වැදගත්. ලෝකය ලුහු බඳින්නේ අනුසෝතගාමීවනේ. අනුසෝතගාමී ලෝකයකට ඔය දැනුම් ටික තිබුණට කමක් නැහැ. ඔතන බුද්ධ දේශනාව කියන්නේ පටිසෝතගාමී ශ්‍රාවකයෙකුට. නිවන ගැන හැඟීමක් තියෙනවා නම් ඔය කාරණා හරහා විමුක්තියක් ස්පර්ශ වෙන්නේ නැහැ. හේතුව තමයි අර රෝහිතස්ස සූත්‍රයෙන් ඔයකට ලස්සන කතාවක් මතුවෙනවා. අර රෝහිතස්ස කියලා කෙනෙක් මේ යා ලෝකතරණය කරා කියනවනේ. එහෙමයි. මං හිතන්නේ ඒක තමයි පළමු මේ පෘථිවි ලෝක තරණය කිරීම ගැන අදහසක් ඇති වෙන ගැඹුරු කාරණයක් ඒක. ඇත්තටම මේ එයා ලෝක තරණය කරගෙන යනකොට ඒ ලෝක පෙනිපෙනී යා මිය ගියාලු. එයා ධ්‍යානින් ඒක කරලා තියෙන්නේ. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන්නේ ස්වාමීනි මම හිතාගත්තා කොහොම හරි මේ ලෝක තරණය කරලා ඉවර කරනවා කියලා. ඒ නිසා ස්වාමීනි මම ලෝක තරණය කරන්න කියලා ගියා. මම හොයාගෙන ගියා. හැබැයි මම මේ ලෝක පිනිපිනි මලානි කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රෝහිතස්ස මේ ලෝක හොයනවා කියන එක නම් තනිකර බොරු වැඩක් කියනවා. ඒක මායාවක් කියනවා. ඊට වඩා වටිනවා කියනවා මම ලෝකේ පණවන්නේ. අන්න බලන්න බුද්ධ දේශනාව. මහණෙනි මම බඹයක් පමණ වූ කලේබරයටම ලෝකය පණවනවා. ලෝක සමුදය පණවනවා. ලෝක නිරෝධය පණවනවා. ලෝක නිරෝධගාමිනී පටිපදාව පණවනවා. හැබෑම ලෝකේ හොයාගන්න ඕන නම් ඔය බඹයක් පමණ වූ ඔළුවේ ඉඳලා කකුල් දෙක දක්වා බඹයක් පමණ වූ කලේබරය ගැන හෙව්වහම ලෝකේ රිද්මය තේරුම් ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් කියනවා. අනිත් එක තමයි ලෝක ධාතු ගැන බුදු කෙනෙක් තරම් කවුරුත් දන්නේ නැහැ. ඒක හොඳටම පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි චූලනිකා ලෝක ධාතුවක් ඇතුළත විතරක් තල 31ක් තියෙනවා. ඒ 31000කින් වැඩි කරාම 31000යි. ඒකට කියනවා චූලනිකා ලෝක ධාතුව කියලා. ඒතකොට 31000ක මනුස්ස ලෝක විතරක් 1000ක් තියෙනවනේ. එහෙමයි. 31ට මනුස්ස ලෝක එකයි නම් 31000ට 1000ක් තියෙනවනේ. ඒකට චූලනිකා ලෝක ධාතුව කියනවා. ඒ චූලනිකා ලෝක ධාතුව 31000 තවත් 10000කින් වැඩි කරාම 10.6 වෙනි බලය වගේ දිග ගානක් එනවා. ඒකට කියනවා ද්විසහස්‍රී ලෝක ධාතුව කියලා. ඒක 10000කින් වැඩි කරාම 10.11 වෙනි බලය වගේ දිග ගානක් එනවා. ඒකට කියනවා මහා සහස්‍රී ලෝක ධාතුව කියලා. බුදුරජාණන් වහන්සේ එච්චර කියලා තියෙද්දි මං කියතන්නේ අද ලියන ලොකුම ගාන ට්‍රිලියනේනේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ওই විදිහට ලෝක ධාතු ගැන කියලා තියෙන එකෙන් අපිට තේරෙනවා මේ උන්වහන්සේ ලෝකය ගැන නොදැනුවත්ව ඒක කිව්වා නෙමෙයි. නමුත් අර ආධ්‍යාත්මීය ගවේෂණයක් තියෙන ශ්‍රාවකයෙකුට ලෝකවල උදව්වක් නැහැ. Tamanගේ කලෙබරය තුල පවතින ලෝකේ නිවා ගත්තාම ප්‍රමාණවත්. දැන් අපේ හැමදෙරෝනේ මෙතනදී අපි හිතමු ඊටාම ප්‍රායෝගික කාරණාව සම්බන්ධයෙන් මම ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්නට කැමතියි. ඒ තමයි මේ ඊටාම දැඩි චිත්ත වේගයක් තියෙන අවස්ථාවකදී මම අර මුලින්දීමත් මේ ප්‍රශ්න ඔබ වහන්සේගෙන් ඇහුවා. මේක පාලනය කරගන්න බැරි තැනකදී කොච්චර ගැඹුරු දහම් කරුණු දැනගෙන හිටියත් අපිට මේක පාලනය කරගන්න බැරි නම්
මේ වගේ තැනක ප්‍රායෝගිකව කරන්න දෙයක් නැද්ද කෙනෙකුට? ඇත්තටම ප්‍රායෝගිකව කරන්න ඕන දේ තමයි ලංකාවේ මිනිස්සු බණ අහනවනේ. ඒ වුණාට හොඳට බහුශ්‍රෘත බව තියෙනවා. නමුත් ඒ මිනිසුන්ගේ ජීවිතයේ ධර්මානුධම්ම ප්‍රතිපදාව නැහැනේ. එතකොට භාවිතා කළ යුතු දේ නැතුව පාඩම් කරගත්ත යුතු දේ විතරක් තිබ්බට පස්සේ යාට ඒ ධර්මයේ භාවිතා වෙන තැනක් නැති වුණාට පස්සේ ප්‍රශ්නයක් කෙනෙකුට මේ ධර්මයේ හරහා ධර්මයේ කියන කණ්ණාඩිය හරහා ලෝකය බලන්න යා හුරු වෙලා නැහැ. ඒ නිසා තමයි අද ලෝකේ කඩා වැටලා තියෙන්නේ. ඒක මේ ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම. අපි හුරු වෙලා නැහැ. හොඳ බහුශ්‍රෘත දැනුමක් තියෙනවා. එයා අභිධර්මයේ ඇහුවොත් චිත්තකාණ්ඩේ මෙච්චරයි කියලා ගණන් හිලව් ඇතුව කියනවා. හැබැයි එයාගේ ජීවිතේට එබිලා බැලුවාම ගැළපෙච්ච ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නැහැ. මිනිස්සු හිතන්නේ හැමෝම අරයට නම් මේ බණ ටික හොඳයි කියලා. ওই බණ කියන වෙලාවල් වල මම නම් හරි දැන් වැඩි ওই ගෙවල් වල බණ වලට යන්නෙත් නෑ ඇත්තටම. හේතුව තමයි දැන් මිනිස්සු බණ ටික ඉවරුනාම කියනවා අනේ ෂෝක් බණ ටික හාමුදුරුවනේ හොඳට බණ කිව්වා. හාමුදුරුවෝ නියම බණක් අද කිව්වේ. අන්න අහවලා එහෙම හිටියානම් ওই බණ ටික හරි හොඳයි කියලා. ඒ කියන්නේ එයා හිතාගෙන ඉන්නේ එයාගේ ඔළුවේ වැඩ කරන කෙනාට තමයි මේ ධර්මී ගලපලා තියෙන්නේ. එයා යාට ගලපගෙන නෑ. ඒ කියන්නේ Tamanට එයා ගලප ගන්නෑ ධර්මී. එයා තවත් කෙනෙකුට තමයි ගලප බලන්නේ. දැන් මිනිස්සු අතර කතා වෙනවා හාමුදුරුවෝ හොඳ බණ ටිකක් කිව්වා අර අහවලත් ඔතන හිටියානම් එයාට නියම බණ ටික හාමුදුරුවනේ කියනවා. වැඩි හරියක් බණ කියලා ඉවර වෙනකොට අපි අත්දකින්න දෙයක් තමයි බණ දැන් ওই ගෙවල් වල එහෙම නම් ඒ වයසක අය ටිකක් ඉන්න කොහෙද ධර්මානුධම්ම ප්‍රතිපදාව. දැන් ඔබතුමී මගෙන් අහනවා හාමුදුරුවනේ චිත්තාවේගයක් ඇති වුණාම මම මොකද්ද කරන්න ඕනේ වෙලාවට කියලා. කල යුතු ප්‍රායෝගික භාවිතයට අදාළ මූලික පදනමට අයිති මූලික දේවල් ටික නැති මිනිහෙකුට මම කොච්චර න්‍යායන් ටිකක් කිව්වත් ඒක ප්‍රායෝගිකව ගලප ගන්න නැත්නම් ඒක නිකම්ම ඕගතරණින් මතුවෙච්ච කතාවක් විතරනේ. දැන් බණ ඉවර වුණාම සමහර අය කියන හොඳ බණ ටික හාමුදුරුවනේ කියලා. ඒ වුණාට එයා බණ ඉවර වෙනකන් නිදියක නිදලා තියෙන්නේ. ඒ කියන්නේ සමහර අය ඉන්නවා බණ පටන් ගන්නත වෙලාවෙම හොඳ අයිනක් හදලා වාඩි වෙනවා. ඒ වයස කම්මලානේ වැඩියෙන් ඉන්නේ. ඔය දැන් බණ ගෙවල් වල වැදගත් නැතිම දේ අර මම පහුගිය කාලෙත් එක අවස්ථාවක දැක්කා එක තැනක තියෙනවා වැදගත් නැතිම දේ බණ කියලා. ඒක ඇත්ත. මිනිස්සු ධර්මයේ වැදගත්ම දේ විදියට සලකන්නේ. මිනිස්සු හිතාගෙන ඉන්නේ කණ්ඩායමක් ඇවිල්ලා ඒ අයට හොඳට රැයට කෑම ටිකක් දීලා යවන එක තමයි බණ කියලා. එතකොට දැන් මිනිස්සු බණ ඉවර උනේ දැන් බණ ඉවරද කියලා බලාගෙන ඉන්නේ. ඒ කාලේ මිනිස්සු කඩිමුඩියේ දුවගෙන ආවේ අනේ ස්වාමීන් වහන්සේ බණ පටන් ගත්තද දන්නේ නැහැ කියලා. දැන් දුවගෙන ඉන්නේ කෝ බණ තවම යනවද කියලා බලාගෙන. ඒ කියන්නේ යා එන්නෙම බණ අහන්න නෙමෙයි. එතකොට දැන් තව කොටසක් ඉන්නවා වාඩි වෙනවා. වාඩි වෙලා මේ හොඳට අයිනකටම වාඩි වෙනවා. ඊට පස්සේ හේතු වෙලා වාඩි වෙලා එයා හොඳට නිදි ඉවර වෙලා අන්තිමටම බණ ඉවර වෙලා කියනවා එයා සාදු කියද්දිද කොහෙද හැරලා තින්නෙත් ඇත්තටම. එයා කියනවා ෂෝක් බණ ටික හාමුදුරුවනේ කියලා. ඒ කියන්නේ අර මේ පිරිමි පාර්ශ්වයේ වැඩි එන්නේ නැහැ කාන්තාව තමයි. ඒ කියන්නේ පිරිමි අයගේ ඇත්තටම පිරිමි අයට සංසාර බය හරි අඩුයි. අනිත් එක තමයි අපේ අර ධර්මයේ නිශ්චිත පැනවීම ටිකක් නැහැනේ වෙනත් ආගම් වල වගේ. මේ දිනය බුද්ධ ආගමික අදහස් වෙනුවෙන් බෞද්ධ ආචාර ධර්ම වෙනුවෙන් කැප වෙන්න ඕන කියලා ආගමික පැනවීමනේ. අපි හරි නිදහසේනේ මේ කතාව වුණත් අද කරන්නේ. ඒතකොට මේ කතාවත් නිදහසේ කරනකොට මේ කැමති කෙනෙකුට ගලප ගන්න පුළුවන් අකමැති කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියන අදහසින් මේ ධර්මයේ අපි කතා කරගෙන යන්නේ. ඒ වගේ තැනක පිරිමි අයගේ විශාල ධර්මයට එකතු වීමේ විශාල අඩුවක් තියෙනවා. හැබැයි අපි මේ කතා කරන්නේ ওই බණ ගෙවල් වල කතාවනේ. පොදුවේ ගත්තොත් විශාල තරුණ පිරිසක් ධර්මයේ ගවේෂණය කරනවා, ධර්මයේ හොයනවා, කොහොමද හිත නිවා ගන්න කියලා අහනවා. එතකොට මේ හිත නිවා ගන්න වැඩපිළිවෙලට මේ ධර්මයේ කොතනින්ද හාමුදුරුවනේ ගලප ගන්න කියලා අහනවා. ඒගොල්ලෝ මේ කියපු කතාව අහගෙන යන්න ලෑස්ති නෑ. ඒගොල්ලෝ කැමති මේ මොහොතේ දුක ඉවර කරගන්න ධර්මයක් අහගන්න. දැන් අපි ඒක වෙනුවට කරන්නේ දැන් සමහරට මේ සාකච්ඡාවත් ඔබතුමියට එහෙම හිතෙන්න පුළුවන්. අපි කරන්නේ නිකන් වෛද්‍යවරයෙක් ළඟට බෙහෙත් ගන්න ගියාම ලෙඩා වාඩි කරවගෙන වෛද්‍ය උපාධිය උගන්වනවා වගේ වැඩක්. ඒ කියන්නේ දැන් ලෙඩා බෙහෙත් ගන්න ආවට පස්සේ මිනිහට බෙහෙත් ටික දෙන්න එපාය. ඒතකොට ලෙඩා බෙහෙත් ටික ගන්න ආවහම යාගේ රෝග ලක්ෂණ හොඳට නිරීක්ෂණය කරලා ඒ වෛද්‍යවරයා ඉගෙනගත්ත දැනුමත් එතනට පාවිච්චි කරලා බෙහෙත් ටික නියම කරලා බෙහෙත් දෙන්න එපාය. දැන් මෙතන වෛද්‍යවරයා ඔබතුමිය බෙහෙත් ගන්න ගියාම වාඩි කරවගෙන වෛද්‍යවරයා අවුරුදු 5ක් ඉගෙනගත්ත වෛද්‍ය උපාධිය උගන්වන්න ගියොත් ඒක මහා මෝඩ වැඩක් නේ. අද අපි කරන්නේ ඒ වගේ වැඩක්. දැන් ඔබතුමිය අහපු මුලිනුත් මං හිතන්නේ ඔය ප්‍රශ්නේ මැහුවනේ. ඒ නිසා අපි ඒකටත් මොන හරි කියන එක හොඳයි. චිත්තාවේගයක් ඇති වෙනකොට ඒක පාලනය කරගන්න හොඳම ප්‍රායෝගික වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය මම හිතන්නේ. මොකද සම්මා දිට්ඨිය ඇති වුණොත්, ඒ කියන්නේ දැක්ම ඊටාම පළල්ව නිර්වුල්ව ඇති වුණොත්,
දැන් මිනිසුන්ට තියෙන්නේ දැක්ම පිළිබඳ අවුල් ගතියක්නේ. ඒ දැක්ම පිළිබඳ අවුල් ගතියක් කෙනකොට ඒක අස්සේ සැකයේ තියෙනවා. විවිධාකාරයේ මේ ව්‍යාපාද ලක්ෂණ තියෙනවා. ඊට පස්සේ ඒක අස්සෙම ක්‍රෝධේ, වෛරය, මාන්නේ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ යාගේ දැක්මේ පොඩි අවුලක් තියෙනවා කියන එකනේ. දැන් දැක්ම දැන් බලන්න මේක කොච්චර ප්‍රායෝගිකද කියලා. දැක්ම හරියට ඇති වෙලා නම් එයා දැක්මට අනුව කල්පනා කරනවා. ඒ කියන්නේ සම්මා කම්මන්ත. දැක්මට අනුවනේ එයා කල්පනා කරන්නේ. සම්මා දිට්ඨිය තියෙනවා. දැක්මට අනුව එයා කල්පනා කරනවා. ඒ කියන්නේ සම්මා සංකප්ප තියෙනවා. ඊට අනුවනේ කතා කරන්නේ. සම්මා වාචා තියෙනවා. දැන් බලන්න අර දැක්ම හදාගත්තොත් අපි මේ දැක්ම හදා ගැනීමම බොහෝ චිත්තාවේග පාලනය කරන්න ලස්සන විකල්පයක් විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට මේ සමාජයට පාවිච්චි කරන්න පුළුවන්. දැක්ම හදාගත්තොත් ඒ දැක්මට අනුව කල්පනා කරනවා. ඒකට කියනවා සම්මා සංකප්ප. ඊට අනුව එයා වචන කතා කරනවා. ඒ කියන්නේ මම කතා කරද්දී හැම වෙලාවෙම වග බලා ගන්නවා ඔබතුමියගේ හෘද සාක්ෂිය තුවාල නොවෙන්න කතා කරන්න. එහෙම. එතකොට මෙතනනේ මේ මානව හැඟීම් ගොඩනගෙන ප්‍රධාන පෙළේ අවස්ථාවනේ මයුරිනෝන මේ මාධ්‍යනේ වචනේ කියන්නේ. එතකොට මම බොරු නම් කියන්නේ. මම හිස් වචන නම් කියන්නේ. මම පරුස වචන නම් කියන්නේ. මම හැම වෙලාවකම මේ ඔබතුමියගේ හදවත තුවාල වෙලා හදවත තුවාල කරගෙන යන වචන කතා කරනවා නම් එතනම චිත්තාවේගවලට ලොකු රුකුලක් හම්බෙලානේ. එතකොට කල්පනාව නිවැරදි නම් ඊට අනුව වචන කතා කරනවා නම් සම්මා වාචා, ඊට අනුව එයාගේ ජීවනචර්යාව සම්මා කම්මන්ත. ඊට පස්සේ එයාගේ ජීවනචර්යාව තුළ කිසිවෙකුට කරදරයක් නැහැ, සම්මා කම්මන්තේ තියෙනවා. ඊට අනුව ආජීවය පිරිසුදුයි. ජීවත් වෙන ප්‍රතිපදාව තුළ කැලැල් නැහැ. ජීවත් වෙන ප්‍රතිපදාව තුළ සිදුරු නැහැ. සම්මා ආජීව. ඊට අනුව Taman සිහිය පවත්වනවා. ඒකට කියනවා සම්මා සති කියලා. ඒ පවතින ජීවිතය තුළ ඒ ගොඩනගාගත්ත කුසලකාමී ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවනේ. ඒ මාර්ගයේ තුලම එයාගේ සිහිය පැවැත්වීම මත එකඟතාවයක් හිතේ. මිනිසුන්ගේ හිත විසිරෙන්න ගියාට පස්සේනේ විවිධ පරිකල්පනයන් මනසට ගොඩනගෙන්නේ. එකඟතාවය කියන්නේ සම්මා සමාධිය. ඇත්තටම අපිට මේ න්‍යායෙම බැරිද යම් කෙනෙක්ගේ චිත්තාවේග පාලනය කරගන්න පාවිච්චි කරන්න? මම මේ අපේ ප්‍රධාන න්‍යායක් ගැන කිව්වේ. ඔබතුමියට ඔය ගැනම නම් මගෙන් ඒ ගැන විමසන්නම ඕන නම් මට තව න්‍යායන් ගොඩාක් කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි තව විග්‍රහයක් බලමු. දැන් බුදුදහමේ මෙවැනි න්‍යායන් විශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද චිත්තාවේග සමහර චිත්තාවේග බුදුරජාණන් වහන්සේ තමයි මතක් කළේ පළවෙනි වතාවට සමහර චිත්තාවේග ඍජුව පාලනය කරන්න හොඳ නැහැ කියලා. ඔය රාගයේ වගේ චිත්තාවේගයක් ඇති වුණොත් ඒක ඍජුව පාලනය කරන්න ගියොත් ඒ චිත්තාවේගයට මුහුණ දෙන පුද්ගලයාට විශාල හානියක් වෙන්න පුළුවන්. ඒක කායික වෙන්නත් පුළුවන්, මානසික වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ එයට ගලා යන්න ඉඩ දෙන්න ඕනි කියලා. ගලා යන්න කියන්නේ ඒක ඍජුව පාලනය කරන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි කියමුකෝ දැන් නන්දහාමුදුරුව ගමුකෝ අපි. දැන් නන්දහාමුදුරුව බලවත් චිත්තාවේගයකින් හිටියා රාගයේ සම්බන්ධ. මොකද නන්දහාමුදුරුව Tamanගේ අයියා කියන අදහසින් පැවිද්දට ආවට ඔහුට උවමනාව ඔහුගේ ජීවිතේ ඇත්තම රාගයේ තිබුණේ. ජනපද කල්යාණියත් එක්ක ගත කරපු ගත කරන්න ඉන්න ලිංගික ජීවිතය ගැන ඔහුට අදහසක් තියෙන්න ඇති. ඒක විවෘතව කතා කළොත්. ඒ වගේම ඔහුට හම්බ වෙන භෞතික සැප සම්පත්, යුව රජකම, මේ සියලු දේවල් ගැනනේ ඔහුට හැඟීමක් තියෙන්න ඇති. ඒ කියන්නේ නව විවාහයට පත් වෙන්න ඉන්න, හෙට විවාහයට පත් වෙන්න ඉන්න පුද්ගලයෙක්ගේ හැඟීම් නන්දට තියෙන්න ඇති. තරුණයෙක්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ හැබැයි කෙනෙක් කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ හරි අසත්පුරුෂ වැඩක් කරා වගේ කියලා. උන්වහන්සේ සාංශාරිකව පුද්ගලයාගේ වැඩිච්ච ගුණධර්මත් ඉදිරියට යාගේ හිත වැඩ කරන විදිහත් පිළිබඳ උන්වහන්සේට විශාල දැක්මක් තිබුණා. ඒකෙන් දැනගත්තා මොහොත එකම සුගතිය මෙතනින් තමයි ගොඩනගා ගන්න ඕන කියලා. ඒ මොහොතේක කරදරයක් වගේ වෙන්න පුළුවන්. දැන් ඔබතුමියගේ දරුවගේ මේ උගුරේ මොකක් හරි මාළු කට්ටක් හිර වුණොත් ඒ දරුවා එකකින් අපහසුතාවයට පත් වෙලා ඉන්නවා නම් ඒ උගුරේ නතර වෙච්ච මාළු කට්ට හරි මස් කට්ට හරි මොකක් හරි ඒක හිර වෙලා තියෙනවා නම් ඔබතුමිය ලේ ආවත් ඒක ගලවලා ගන්නවනේ. එතකොට දරුවා අඬයි සමහර වෙලට. දරුවා කෑ ගහයි. නමුත් ඒ ඇඬීම කොහොම වුණත් දරුවට විශාල යහපතක් වෙනවනේ. ඒ නිසා ලේ ආවත් ඔබතුමිය ඒ කට්ට ඇදලා ගන්නවනේ. දැඩි පීඩාවක් ඇති වුණත් ඒක කරනවා. අන්න ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ මේ සාංශාරික සත්‍යයගේ බැඳී යාමත් සාංශාරික සත්‍යයගේ මිදී යාමත් දැක්කා. ඒ මිදීමට අදාළ පරිසරය මේ
නන්ද හාමුදුරුවන්ගේ වටේ තිබුණ නිසා මේ උපක්‍රමශීලීව නන්දට පාත්තරේ දීලා පිටිපස්සෙන් ගියාම නන්ද මොකද මහාන වෙන්න කැමති නැද්ද කියලා ඇහුවාම නිකන් අර අද ඉන්න සමහර අයගෙන් අපි අහුවාම නිකන් එයාට ඇඟීමක් නැහැ, අවබෝධයක් නැහැ, නිකන් අර සිවුරට ආසාව. දැන් මේ කහ පාට ටිකක් වඩාත් ප්‍රියමනාපයි නේ. මේ පාට ආකර්ශනීයයි. එතකොට එහෙම කැමැත්තෙන් පැවිදි වෙන අයත් ඉන්නවනේ. ඒ වගේ නන්දත් හිතුවා එහෙනම් මේක තමයි හොඳම මේ කියන කතාවට එකඟ වෙන එක තමයි හොඳම දේ. හේතුව විරෝධයක් පාන්න බෑ. මොකද Tamanගේ අයියා කාලෙකින් මුණ ගැහුනේ. ඒ නිසා මොකද මාලිගාව විශාල පිරිසක් ගරු කරපු කෙනෙක්. එකපාර මේකට විරෝධයක් පාන්න බෑ කියලා ඉතින් ඔන්න කොහොම හරි ඉතින් පැවිදි වුණා. හැබැයි පැවිදි වුණත් එයාට තිබුණා අර ජනපද කල්යාණිය පිළිබඳ ප්‍රේමණීය. ප්‍රේමය කියන්නේ රාගේනේ ඔකස්සේ තියෙන්නේ. රාගෙන්තර ප්‍රේමයක් නෑ. ඒවා සින්දු වල විතරයි තියෙන්නේ. එහෙම ඒවා නෑ. ඒවා බොරු කතා ඒවා. ඒ මානව චින්තනය ගැන දන්න මිනිස්සු දන්නවා. එහෙම ඒවා නෑ. ඒක අස්සේ තියෙන රාගයම තමයි. එතකොට මේ මෙයාගේ රාගයේ බලවත් විදියට වැඩිගෙන ඉදී පැවිද්ද yaadුන්නේ නෑනේ. අන්තිමටම පැවිදි ජීවිතය තුළ හොඳට බණ භාවනා කරගෙන ඉන්න හදනවා. අරකම මතක් වෙනවා. අඬන්න පටන් ගත්තා. මේ රාගයෙන් පීඩා විඳිනකොට මේ Tamanගේ తত্ত্বය Taman ඉන්න විදිය පේන්නේ නෑ. ඊට පස්සේ අඬන්න පටන් ගත්තා. අඬනකොට අර හාමුදුරුවෝ එකතු වුණාට පස්සේ ජනපද කල්යාණී ගැනම කියවනවා. දැන් පැවිදි වෙච්ච කෙනෙක් ආදරය කරපු කාන්තාව ගැනම කියවන එකෙන් තේරෙනවනේ ඒ ස්වාමීන් වහන්සේ මේ මහාන වෙලා තියෙන්නේ, මහාන වුණත් ඒක පැවිද්දට හරියන්නේ නැහනේ. ඒ ස්වාමීන් වහන්සේ ගැන භික්ෂුන් අතර කතාව ඇති වුණා කුලියට යැපෙන්න කියලා. මේ බුදුහාමුදුරුවන්ගේ කතාව අහලා මහාන වෙලා මේ කොහෙවත් ඉන්න ජනපද කල්යාණියක් ගැන ඔළුවේ තියාගෙන ඉන්නවා කියලා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කරන්නේ නන්දට කතා කරලා අහනවා, නන්ද ඇත්තද මේ ජනපද කල්යාණිය ගැන කතා කර ඉන්නවා කියන්නේ? මේ හැමෝම කියනවා නන්ද එහෙමයි කියලා. ඇත්තද නන්ද මේ ජනපද කල්යාණිය ගැන ඔළුවේම නිතර වැඩ කරනවා කියන්නේ? ඔහු කිව්වා. එහෙමයි කිව්වා. අද නම් දසාතේ දිවුරල කියයි මොනවද ඔබ වහන්සේට කවුරු හරි බොරුවක් කියලා. අද එහෙමනේ නේද? අවංක නෑ. දැන් ඔබතුමිය මගෙන් අහනවා චිත්තාවේග පාලනය කරගන්න විකල්පයක් කියන්නේ කියලා. කවුද Tamanගේ හෘද සාක්ෂි අවංක කතාව කියන්නේ? බරපතල විදියට රාගයේ දෝරේ ගලනවා. හංගගෙන ඉන්න අනුකම්පාව වගේ. බරපතල විදියට ලෝභය තියෙනවා. පිරිමැස්ම වගේ පෙන්වන්නේ. පිරිමහන් දෙපාය හාමුදුරුවනේ කියනවා. ලෝභය කියන්නේ බරපතල චිත්තාවේගයක්. ඒ වුණාට එයා ලෝභය හංගවන්නේ නැහැ. එයා පෙන්වන්නේ නිකන් පිරිමැස්ම වගේ. තියෙන්නේ තනි ලෝභය. රාගය තියෙන්නේ අනුකම්පාව නීතින් කියලා වගේ පෙන්නනවා. ඒ කියන්නේ එළියට මිනිස්සු අවංක නැහැ. ඒ නිසා අද නම් මං හිතන්නේ බටහිර ලෝකෙටවත් මෙවැනි මේ චිත්තාවේග පාලනය කරගන්න නිවැරදි දිශානතියක් පෙන්වන්න බෑ. ඒකයි මේ චිත්තාවේග නිසා මිනිස්සු නන්නත්තර වෙලා ජීවිතේනුත් වන්දි ගෙවන්නේ. දැන් මේ නන්ද හාමුදුරුවන්ට මේ සිද්ධියේදී බුදුරජාණන් වහන්සේ ඍජුව පාලනය නොකර කියනවා හරි කමක් නැහැ. නන්ද ඔහොම හිතුවට කමක් නැහැ කියනවා. කමන්නේ ඔය ඔහොම හිතන්න කියනවා. හැබැයි නන්ද අපි මේ දිව්‍ය අප්සරාව බලන්න යමු කියලා එතන දිග කතාවක් තියෙනවා. අර පිච්චිච්ච වැඳිරියකුත් පෙන්නගෙන දිව්‍ය අප්සරාව ළඟට ගියාම දිව්‍ය අප්සරාව නටනවා, ගයනවා, වයනවා. ඊටාම ඒගොල්ලන්ගේ සිව්මැලි සහමක් තියෙනවා. ඊටාම රූප සම්පන්නයි, රත්තරම් පාටයි. ඉතින් මේ අය දැක්කම අර නන්දගේ රාගේ තවත් උඩු දිව්වා. එහෙමයි. නන්ද මේ පැවිද්දෙක් අඩු වෙනවට වැඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා නන්ද මේ මොකද කියන්නේ අර ජනපද කල්යාණියද හොඳ මේ අයද හොඳ කියලා. එතකොට මේ නාටිකාංගනාවන් විදියට ඉන්න මේ දිව්‍ය අප්සරාව දැක්කම හිතුණා මේ අය ඊට වඩා ලස්සනයි කියලා. එතකොට ඔහු කැමති වෙනවා ජනපද කල්යාණියට වඩා. ඒකෙම තියෙනවානේ මේක සෙනෙහසක් නෙමෙයි, ආදරයක් නෙමෙයි, රාගය තිබිලා තියෙන්නේ කියලා. එතකොට ඔහු කියනවා නේ ජනපද කල්යාණිය නම් අර කලින් දැක්ක වැඳිරිය වගේ මේ අය හම්බ වෙනවා නම් හොඳයි කියලා. මේ අය ඕන නම් එහෙනම් මම විකල්පේ කියලා දෙන්නම් කියනවා. මේ අය ඕන තරම් ගන්න පුළුවන් කියනවා. එතකොට යා තුල උනන්දුවක් ඇති වෙනවා. හරි එහෙනම් මම මොකද්ද කරන්න ඕන කියලා. එතකොට කියනවා ඒකට භාවනා කරන්න ඕන කියලා. ඊට පස්සේ උන්වහන්සේ කර්මස්ථානයක් දෙනවා. නන්ද හාමුදුරුවෝ ඊටාම වේගයෙන් හිත පුහුණු කරනකොට හිත සම්පූර්ණයෙන් කෙලෙස් වලින් මිදීගෙන යනවා. හරියට යකඩයක මලකඩ ගැලවි යනවා වගේ එයාගේ ජීවිතයේ තිබුණු අර කෙලෙස් මලකඩ වලින් යකඩේ අපිරිසුදු වෙලා තිබ්බා වගේ ඒවා කැඩි යනකොට ප්‍රභාස්වර සිතක් මතු වුණා. ඒ ප්‍රභාස්වර සිත තුල ඔහු සම්පූර්ණයෙන්ම නිකලෙස් වුණා. දැන් මේක ඇස්සේ තියෙනවානේ කෙලින්ම රාගය වගේ චිත්තාවේගයක් පාලනය නොකර
කෙලින්ම එතනදී බුදුරජාණන් වහන්සේට උවමනානම් තිබුණානේ ජනපද කල්යාණියත් සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ ඇටසැකිල්ලක් ඕක අස්සෙත් තියෙන්නේ ඒ ඇටසැකිල්ල වටේට නහර වැල් උතලා ඒවා මස් වලින් වැහිලා තියෙන්නේ නවදුරකින් අසුචි වැగిරෙනවා කියලා ඔය කතාව ඕන කියන්න තිබ්බනේ ඕන තරම් ඔය කතාව කිව්වත් නේ සමහර අයට හැබැයි බුදුරජාණන් වහන්සේ රාගයේ වගේ චිත්තාවේගයක් ඍජුව පාලනය නොකර දැන් ඔබතුමිය අහුවනේ ඍජුව පාලනය නොකරන සිද්ධිය සම්බන්ධව ඍජුව පාලනය නොකර වක්‍රව පාලනය කර යුතුයි එහෙම නැති වුණොත් මෙයාට කායිකවත් මානසිකවත් විශාල පරිදාහයකට විශාල කායික දැවිල්ලකට මානසික දැවිල්ලකට මුහුණ දෙන්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගිකව පෙන්වපු අවස්ථාවක්. ඔය වගේ සිද්ධි ඕන තරම් හොයන්න පුළුවන්. දැන් අපි හැමදෙරනේ මෙතන ටිකක් දැන් ඒ කතාව ඇහුවම සංකීර්ණ භාවයක් මට දැනෙනවා. දැන් අපිට හිතා ගන්න බෑ අපි කොතනදද පාලනය කරන්න ඕනේ කොතනද පාලනය කරන්න ඕනේ නැත්තේ කියලා වගේ හැඟීමක් ඇති වෙනවා. ඒතර දැන් මේ රාගය වගේ එකක් කොතනද අපි පාලනය කරන්න ඕනේ කොතනද එහෙම නොකර ඉන්න ඕනේ වගේ එකක් ඇති වෙනවා. නමුත් මේ ඇතම් චිත්තාවේග හොඳ නැහැ අපිව පාලනය කළ යුතුයි කියලා අපි දන්නවා. කොහොමද මේක අපි හොයාගන්නේ? ඇත්තටම මේක ගොඩක් අමාරු නැහැ. මේකට ඉන්ද්‍රිය භාවනා වගේ සූත්‍රයක් පාවිච්චි කරන්නයි තියෙන්නේ. දැන් මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය රහ තමයි අපි ලෝකේ අත්දකින්නේ. එතකොට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් මේ ලෝකේ අපි අත්දකිනවා. ඒ අත්දකින ලෝකයේ තුල මේ අත්දකින්න දේවල් තුල ඊටාම සිහියෙන් අත්දැක්කහමම ප්‍රමාණවත්. දැන් ඇසෙන් දකින්න දේවල් තුල මනාප බවක් උපන්නා නම් ඔබතුමියට මනාප බවක් උපන් බව දැනගන්නවා. එහෙමයි. අමනාප බවක් උපන්නා නම් අමනාප බවක් උපන් බව දැනගන්නවා. ඔක තමයි ප්‍රාථමික පියවර. මනාප නම් මනාපයි කියලා දැනගන්නවා. අමනාපයි නම් අමනාපයි කියලා දැනගන්නවා. එතකොට මේ මනාප බවත් එක්ක ඇලෙන්නෙත් නැහැ, අමනාප බවත් එක්ක ගැටෙන්නෙත් නැහැ දැකීම නිසා. එතකොට දැකීම නිසා මනාපකම් අමනාපකම් හැම වෙලාවකම මනාපමනාපකම් අතරනේ අපේ ජීවිතේ දෝලණය වෙන්නේ. දකින්න දේවල් නිසා මනාප නම් මනාපයි කියලා දැනගන්නවා. ඒක හංගන්නේ නැහැ. අමනාපයි නම් අමනාපයි කියන බව Taman දැනගන්න. ඒවා කාටවත් කියන්න ඕනේ නැහැ. අමනාප බවක් උපන්නට පස්සේ අමනාප බවත් එක්ක ගැටෙන්නෙත් නැහැ, මනාප බවත් එක්ක ඇලෙන්නෙත් නැහැ. ඔන්න ඕක තමයි මූලික අත්විවරමේ තියෙන්නේ. එතකොට යාට Tamanගේ ආශ්‍රව දකින්න පුළුවන්. ඒ කියන්නේ Tamanගේ චිත්තාවේග දකින්න පුළුවන්. ඉස්සල්ලාම මයුරිනෝන මේක දකින්න එපාය. දස්සනා පහතබ්බ එහෙමනේ තියෙන්නේ. ආශ්‍රව දකින්න ඕන. දකින්න නැතුව පාලනය කරගන්න බෑනේ. දැන් චිත්තාවේගය ඔබතුමිය දකින්න ඕනේ. ඒතකොට අද ඉන්න මිනිස්සු Tamanගේ චිත්තාවේග දකින්න කැමති නැහැ කියලා මම ඉස්සල්ලා කිව්වේ. හැමෝම බණ ඇහුවාමත් මේ කියන ඒවා මේක නම් අපේ දුවට හරියයි. අපේ මහත්තයාට නම් ෂෝක් බණ ටික අද හාඳුරු කිව්වේ කියලා කිව්වට එයාගේ චිත්තාවේග දකින්නේ නැහැ. නිතනනේ අරුබුදේ තියෙන්නේ. දස්සනා පහතබ්බ ඔන්න ආශ්‍රව දකින්නවා. එතකොට මනාපමනාප බව දැනගත්තාම දකින්නවා. දැකලා සංවරා පහතබ්බ ඉන්ද්‍රිය සංවරය හදා ගන්නවා. සංවරා පහතබ්බ. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයෙන් හදා ගන්න කොටත් අර ආශ්‍රවම වැඩි වැඩි එනවා නම් මේ විදිහට මේ මං කියන එක න්‍යායක්. සංවරා පහතබ්බ, දස්සනා පහතබ්බ, සංවරා පහතබ්බ, පටිසේවනා පහතබ්බ. පටිසේවනා කියලා කියන්නේ පරිහරණය කිරීම තුල ඒ චිත්තාවේගයට උඩුදුවන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ පරිහරණය කරන දේවල් තුල චිත්තාවේගයට උදව්වක් හම්බ වෙන විදිහට පරිහරණය කරන්නේ මොකද ආශ්‍රව දැකලා තියෙනවනේ. එහෙමයි. එතකොට පටිසේවනා පහතබ්බ ඊළඟට කියනවා අදිවාසනා පහතබ්බ. සමහර චිත්තාවේග ඇති වෙනකොට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. එහෙමයි. අදිවාසනා කියන්නේ ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු චිත්තාවේග තියෙනවා. ඒ වගේ වෙලාවක ඉවසන්න ඕන. දැන් ආශ්‍රව දැක්කට පස්සේ තමයි මොන මෝස්තරේ ආශ්‍රවද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මොන විදියේ චිත්තාවේගද මා තුළ ඇති වුණේ කියලා මුලින් මේකනේ දකින්න කිව්වේ දස්සනා පහතබ්බනේ. දැක්කට පස්සේ යාට තේරෙනවා ඉන්ද්‍රිය සංවරයෙන්ද මේක හදා ගන්න ඕන. ඊට පස්සේ සිහිනුවන දියුණු කිරීමෙන්ද, අදිවාසනා පහතබ්බ ඉවසීමෙන්ද මේ විදිහට යා දකින්න. ඊට පස්සේ කියනවා මේ පරිවර්ජනා පහතබ්බ, විනෝදනා පහතබ්බ. සමහර තැන් තියෙනවා මයුරිනෝන ඒවා මග හරින්න ඕන. විනෝදනා පහතබ්බ, පරිවර්ජනා පහතබ්බ කියන්නේ මග හරින්න ඕන. සමහර තැන් චිත්තාවේගවල වැඩෙන්න උදව්වක් හම්බ වෙනවා. සමහර විවාහ උත්සව වලට ගියාම හොඳට චිත්තාවේග වැඩෙනවා නෝනලාගේ එහෙම. ඒ නිසා පුළුවන් තරම් මග හැරලා ඉන්න එකත් හොඳයි සමහර වෙලාවට. ඒ කියන්නේ මග හරින්න ඕන තැන් තියෙනවා. දැන් සමහර චිත්තාවේග වලට ලොකු තල්ලුවක් හම්බ වෙනවා නම් මේ තමන් අනුගමනය කරන පාරක හරි කඩේක හරි වෙළඳ සැලේක හරි පිරිස එකතු වෙන තැනක හරි ආයතනයක හරි පුළුවන් තරම් මගේ හැරලා ඉන්නවා. ඒ කීප දෙනා එකතු වුණාම තමන්ගේ චිත්තාවේගම නම් වැඩෙන්නේ මග හරිනවා. ඒකට කියන්නේ විනෝදනා පහතබ්බ කියලා. ඔය ඔක්කොම හරි ගියේ නැත්නම් ස්ථීරව ඉලක්කයට හරියන එකක් තියෙනවා. ඒ තමයි භාවනා පහතබ්බ.
රාගයේ වගේ බරපතල චිත්තාවේගයක් තියෙනකොට ඒ රාගයේ ඇතිවෙච්ච කාරණේම මුල් කරගෙන පුළුවන් වුණොත් අපිට අසුබේ වගේ කර්මස්ථානයක් දවසට විනාඩි 5ක් 10ක් වඩන්න බලාගෙන ඉද්දි සාන්දෘෂ්ටිකව ඒක නැති වෙන්නේ. දැන් ඒකයි මම කිව්වේ ධම්මානුධම්ම ප්‍රතිපදාවයි නැත්තේ අපේ කියලා. වැඩියෙන් කේන්ති යනවා නම් බරපතල විදියට द्वේෂය ඇවිස්සලා Tamanගේ චිත්තාවේගය ඇවිස්සලා එනවා නම් මෛත්‍රිය වගේ එකක් අපි හරියටම උපදෙස් දීලා සතියක් ඒක කළ යුතු නිවැරදි පටිපාටියක් කියලා දුන්නොත් සතියයි යන්නේ චිත්තාවේගය පාලනය කරන. ඒකට කියන්නේ භාවනා පහතබ්බ. දැන් බලන්න කීයක් ක්‍රම තියෙනවද? අදිවා ඉස්සලා ආශ්‍රව දැක ගන්නවා. මොකද මේක දැක්කේ නැත්නම් කරන්න බෑ. තමන් අවංකව පිළිගන්න ඕන මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. දස්සනා සංවරා පටිසේවනා අදිවාසනා පරිවර්ජනා විනෝදනා භාවනා බැරිම නම් වැඩිමින් ඒක කරගන්න පුළුවන්. ඔය එක පටිපාටිය. ඔන්න අපිට තව එකක් අපිට ගන්න පුළුවන් මේ විදිහේ මේ බටහිර ලෝකෙට න්‍යායන් 2යි 3යි තියෙන්නේ. එහෙමයි. අපිට ඊට වඩා දහස් ගාණක් තිබෙනවා. දහස් ගාණක් තියෙනවා කිසි කෙනෙක් අත ගහන්නේ නැහැ මේකට. දැන් ඔබතුමිය අද මේ ඕගතරණේට මේක යෝජනා කරගත්ත එකම හරි වටිනා මාතෘකාවක් මේක. එතකොට අපිට පුළුවන් වුණොත් අපි තව එක දේශනාවක් නිකමට කල්පනා කරලා බලමු. විතක්ක සන්තාන වගේ සූත්‍රයක් පාවිච්චි කළොත් එහෙම විතක්ක සන්තාන සූත්‍රය වගේ දේශනාවක තියෙනවා. පළවෙනියෙන් චිත්තාවේගයක් ඇති වුණොත් ඒකට ප්‍රතිවිරුද්ධ දේවල් හිතන්න කියනවා. එහෙමයි. දැන් අපි ලෝකේ කරන්නේ ඒකට අදාළ දේවල්ම හිතනවනේ. ඊට පස්සේ යාගින් අම්මට ඕක කියනවා. අම්මට කිව්වම අම්මත් ඒකට මුදව් කරනවා. ඒ අයගේ අම්මලා මෙහෙමයි තාත්තලා මෙහෙමයි. දැන් පුද්ගලෙක් නිසා නම් චිත්තාවේගයක් ඇති උනේ. එම් බාහිර ලෝකෙ නිසා තමන් කැළඹෙන්න පුළුවන් නේ. එතකොට බාහිර ලෝකයේ තියෙන දේ නිසා මා තුල චිත්තාවේගයක් ඇති වුණාම ඒ චිත්තාවේගය ගැනම මම කල්පනා කර කර යනකොට ආ චිත්තාවේගෙ මෝරගෙන එනවා. තවත් උඩු දුවනවා. එතකොට අපි ඒක කාට හරි කිව්වොත් එහෙම මේ කිව්වම එයාත් කියනවා ඇත්ත තමයි මේ මෙහෙමයි එයාගේ પરම්පරාව මෙහෙමයි එයා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි මම ඔයාට කිව්වේ නෑ කලින් කියලා ළඟ ඉන්න අයත් ඉතින් ඒකටම උදව් දෙනවා. එතකොට ඒ චිත්තාවේගේ උඩු දුවනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පළවෙනි කාරණේ විදිහට ඒකට ප්‍රතිවිරුද්ධව හැම වෙලාවෙම හිතන්න. දැන් පුද්ගලයෙක් නිසා නම් චිත්තාවේගයක් ඇති උනේ. දැන් මොකද මේ බාහිර මුලින් හිත මයුරු නොවන ප්‍රභාස්වරයි. ප්‍රභාස්වර හිත ආගන්තුක කෙලෙස් වලින් තමයි කිලිටි වෙන්නේ. එහෙමයි. එතකොට ආගන්තුක කාරණා නිසා තමයි චිත්තාවේගය ඇති වෙන්නේ. ප්‍රභාස්වර හිත ආගන්තුක ඔකට කියන්නේ පබස්සර මිදම්බික්කවේ ආගන්තුකේන උපක්කිලිට්ටේන උපක්කිලිට්ටන් කියලා. ප්‍රභාස්වර සිත ආගන්තුක උපක්ලේශ වලින් තමයි ජරා ජීර්ණ වෙලා ඔය ඔබතුමිය කියන චිත්තාවේගය ඇති වෙන්නේ. ඒ වගේ වෙලාවක අපි ඒකට විරුද්ධ පැත්තේ දේවල් හිතනවා. එතකොට අපි නරකම දකින්න නැතුව මොකක් හරි ඒ චිත්තාවේගයට බලපාපු මූල සාධකයක් තියෙනවානේ. ඒ සාධකයේ ප්‍රතිවිරුද්ධ පැත්ත හිතනවා. අපිට ඒ වෙලාවට ඔළුවට එන්නේ නරක පැත්තමනේ. දැන් මේ ක්‍රියාවලියත් අපිට හදාගන්න බෑ මයුරිනෝනා මේ අපි මේක ගැන දන්නේ නැත්නම් අර දස්සනා කියන එක නැත්තම්. දැක ගැනීමයි පළවෙනි කාරණේ. මේක දකින්නම ඕන. දැකීමෙන්මයි මේක දුරු කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකට ප්‍රතිවිරුද්ධ දේවල් හිතනවා. ඒත් හිතන්නකෝ දැන් ඔබතුමිය කිව්වා වගේ ඒත් චිත්තාවේගී මතුවෙලා එන්න පුළුවන්. දැන් ඔබතුමී කියපු කාරණේ ඉතාම ප්‍රායෝගිකයිනේ. සමහර වෙලාවට ඔය මොන බණද හාමුදුරුවනේ හිටි ගමන් තමන්ව ඇවිස්සලා යනකොට චිත්තාවේගය ඇති වෙනකොට ඔය කිසි දෙයක් මතක නැහැ කියලා කියනවනේ. ඒ මගේ වෙලාවක දැන් අර එයා ප්‍රතිවිරුද්ධ ඒවා හිතනවා. නමුත් අර චිත්තාවේගයටම තල්ලුව හම්බ වෙනවා. ඒකටමයි ආහාර හම්බ වෙන්නේ. ඒ වෙලාවට උන්වහන්සේ මතක් කරනවා මේක පිළිවෙලටම නොවෙන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා ඒකේ විතක්ක මූලය හොයන්න කියනවා. චිත්තාවේගේ මුල හොයාගෙන යන්න කියනවා. ඇයි මට මෙහෙම එකක් ඇති වුනේ කියලා. එතකොට එයා මුල හොයාගෙන යනවා. ඇයි මට මෙහෙම එකක් ඇති වුනේ? මොකද්ද ඇති වුණ සිද්ධිය? බලාන යද්දි හරි පුංචි සිද්ධියක් සමහර විට මුල හොයද්දි. චිත්තාවේගය ඇති වෙලා තියෙන්නේ පුංචි සිද්ධියකට. ඒකයි දැන් අර පහුගිය කාලේ අපි මං හිතන්නේ ඕගතරණීත් කිව්ව අර මේ මොකද්ද කැලණිය විශ්වවිද්‍යාලයේ තරුණ ගෑනු ළමෙක් අර මහල් 4ක බිල්ඩින් එකකින් පැන්නේ. ඒ මං හිතන්නේ ඕගතරණී අපි මීට කලින් කතා කළා ඒක. ඒ බිල්ඩින් එකකින් පැන්නාම එයාගේ මූල හේතුව බලද්දී මේ Tamanගේ ආදරවන්තයා දුරකථනයේ ප්‍රතිචාර දක්වලා නැහැ. ඒක තමයි හේතුව. සරලම දෙයක්. ඊටාම සරල දෙයක්. දැන් මූල හේතුව හොයාගෙන ගියා නම් එයාට තමන් ගැන ලැජ්ජාවක් ඇති වෙන්නේ ඇත්තටම. ආපෝ මෙච්චර පුංචි දෙයකටද මාව මේ බරපතල විදියට මාව කලඹ ගත්තේ කියලා ඇති වෙනවා. මුල හොයාගෙන යනවා. ඒක හරියට වේගයෙන් යන මිනිහෙක් කිසිම හේතුවක් නැතුව වේගෙන් යද්දි හිතනවලු මේ මම මොකටද වේගෙන් යන්නේ කිසි දේරුවක් නැහැ. ඔන්න ඔය මං පැත්තකට වෙලා හිමීට යනවා කියලා. හිමීට යන මිනිහා හිතනවලු නෑ මං හිමීට යන්න ඕනත් නෑ වැඩක් නෑනේ නිකන් ඇවිදලා හිමීට වාඩි වෙලා ඉන්නවා කියලා. වාඩි වෙලා ඉන්න මිනිහා හිතනවලු නිකන් වාඩි වෙලා ඉන්නවට වඩා ටිකක් ඔය හාන්සි වෙනවා කියලා පොඩ්ඩක් නිදා ගන්නවලු. අන්න ඒ වගේ අර ගොරෝසු චර්යාව ඊටාම සියුම් චර්යාවක් දක්වා අරගෙන ඉනවා මුල හොයාගෙන. එහෙමයි.
දැන් මුල හොයාගෙන යනකොට ඒත් ඇවිස්සෙනවා කියලා හිතන්නේ. එහෙම. ඒත් අර චිත්තා ඔය මොන කතා කිව්වත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ඒකේ ආදීනව මෙනෙහි කරන්න කියලා. මේ චිත්තාවේගය නිසා මට කොයිතරම් හානියක් වෙන්න පුළුවන්ද? මම ළඟ ඉන්න අයට කොච්චර හානියක් වෙන්න පුළුවන්ද? ඒක සාංශාරිකවත් බලනවා. මේ විදියට කල්පනා කළොත් මම සාංශාරික සත්වෙක්. මට කොයිතරම් හානියක් වෙයිද? මගේ චින්තනමය ක්‍රියාවලියට ඒක මොනතරම් ගැටලුවක් වෙයිද? මම සාංශාරික නම් මෙතනින් මේ ගනුදෙනු ටික ඉවරයි. හැබැයි මට ඊළඟට විවෘත වෙන ජීවිතේට මට මොන විදියටද මුහුණ දෙන්න වෙන්නේ? මුල හොයාන යනවා. එහෙම හිතෙනකොට සමහර චිත්තාවේගය ඇති වුණාම හිතනවා නෑ නෑ යන අපායක යනවා හොඳ පාඩමක් උගන්වනවා. එහෙමත් හිතෙනවනේ. ඒ අපාය යන්නේ පස්සේනේ කියලා අපි ඕවා කියද්දි මිනිස්සු කියනවා. හාමුදුරුවනේ යන අපායක යනවා පොද්ද පාඩමක් උගන්වලා තමයි නවත්තන්නේ කියලා. ඒ කියන්නේ කරන්න ඕන දේ කළා තමයි කරන්නේ. ඔව් දැන් අර ඔබතුමී කිව්වා වගේ දැන් මේ එකකින්වත් දැන් සාර්ථක වේගන යන පාඩම් නෑ අපිට පේන්නේ. ඒ වගේ වෙලාවක බුදුරජාණන් වහන්සේ මේ විකල්ප ටික කියලා අන්තිමට කියන දැන් කරන්න දෙයක් නෑ කියනවා. දැන් තියෙන එකම දෙයයි කියනවා. දතට දත තියලා තද කරගෙන තල්ලට දිව තියලා තද කරගෙන ඒ ඇතිවෙච්ච චිත්තාවේගය තමන්ගේ දෘಢ වීරියෙන් පාලනය කරනවා විනා එකක්වත් හරියන්නේ නැහැ කියනවා. ඒක හරියට හයිය තියෙන මිනිහෙක් දුර්වල මිනිහෙක් තලලා පෙළලා දානවා වගේ තමන්ගේ වීරියෙන්ම ඒ චිත්තාවේගය තමන්ම පාලනය කරගන්න කියන හැබැයි මේක පටිපාටියක් විදිහට එකින් එක අපි පාවිච්චි කරලා බලන්න පුළුවන්. දැන් අපි මේව කතා කළාට වැඩක් නැහැ නේ ඇත්තටම. හේතුව තමයි මේ ධර්ම ඥානය තියෙන අය ගොඩක් අය ඉන්නවා. අර අපි කියපු බහුශ්‍රෘත භාවයත් එක්කම ධර්මානුධම්ම ප්‍රතිපදාව නැති අර්බුදයක් තියෙන නිසා අදෝගතරණී මේක නිකම්ම කතාන්දරයක් විතරයි. අපේ කාලයත් එක්ක අපි සමුගන්නේ දැන් ඔබ වහන්සේ මේ හොඳ තැනකට ඇවිල්ලා මේ සාකච්ඡාව නිමාවටපත් කරේ. මේව නිකාම්ම කතන්දර විතරයි. අපි සෑහෙන කාලයක් මහන්සි වෙලා මේ වැඩසටහන ඔබ වෙත ගෙනල්ලා ඔබට අහන්න සලස්සනවා මේක නිකාම්ම කතාන්තරයක් හැටියට අහලා ඒ කනින් අහලා මේ කනින් පිට කරලා අරගන්නවාද නැද්ද කියන කාරණය ඔබට මේ මැදින් පුන් පොහොය දිනේදී බාර කරමින් තමයි අපි අද ඕගතරණේ වැඩසටහනින් සමගෙන යන්නේ. විශේෂයෙන් සිහිපත් කරන්නට කැමති චිත්තාවේග බහුල සමයක තමයි අපි මේ මොහොතේ ඉන්නේ. මේ වන විට එවැනි චිත්තාවේග නිසා ඇතිවෙන ඛේදවාචක ගණනාවක් සිදු වී හමාරයි. ඒ නිසායි අද දවසේදී ඕගතරණේ වැඩසටහනේදී මේ චිත්තාවේග පාලනය පිළිබඳව අපි කතා කරේ. අපි කොතෙක් කතා කරත් අපේ හසලක සීල විමල ස්වාමීන් වහන්සේ කියපු ආකාරයට එය ඔබේ යම්කිසි කුසලයක් තියෙනවා නම් ඔබට ග්‍රහණය කරගන්න හම්බ වෙයි. එහෙම නොවෙනවා නම් කියන තැනදී නිහඬ වෙන්නට තමයි අපිට සිදු වෙන්නේ. ඔබ වහන්සේට ගෞරවපූර්වකව নমස්කාරපූර්වකව අද දවසේ ස්තුතිවන්ත වෙනවා. ලක්හඬ ඕගතරණයේ වැඩසටහන වෙනුවෙන් අද දවසේ සිය දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ඔබට අපි ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම බුදුදහම සලකන්නේ ක්‍රියාවට වඩා මනසයි. පුද්ගල සංවර්ධනය අදාළ කරගෙන තමයි බුදුදහම ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන් පුද්ගල සංවර්ධනය කියලා මම මෙතෙන්දී අදහස් කරේ හිත සංවර්ධනය. ඉතින් ඒක සම්බන්ධයෙන් තවදුරටත් වඩාත් විචක්ෂණශීලී ලෙස සිතන්නට හැකියාවක් අද දිනේ තුල ලැබේවයි කියන ප්‍රාර්ථනෙන් සමුගන්නවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැමදෙනාට. ඕගතරණය නිවන් තොටුපොළ වෙත එතෙර කෙරෙන යාත්‍රාව